ආයිබෝවන් මේ අපි ත්‍රිකෝණමිතියේ දැන් කලින් අපි වීඩියෝ එකේදී ත්‍රිකෝණමිතියේ එක් අනුපාතයක් දී ඇති විට වෙනත් අනුපාත සොයන ආකාරය සාකච්ඡා කරා. අද අපි මේ ත්‍රිකෝණමිතික විභේදනය කියන කොටස ආරම්භ කරන්න තමයි මෙතෙන්දී සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ මාතෘකාව ලියන්න ත්‍රිකෝණමිතික විභේදනය. මාතෘකාව ත්‍රිකෝණමිතික විභේදනය. හරි. ලියන්න මෙහෙම. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග ඇසුරෙන් පාදවල දිගද ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග ඇසුරෙන් පාදවල දිගද පාදවල දිගද පාදවල දිග ඇසුරෙන් කර්ණයේ දිගද පාදවල දිග ඇසුරෙන් කර්ණයේ දිගද සම්මුඛ පාදයෙන් බද්ධ පාදයේද බද්ධ පාදයෙන් සම්මුඛ පාදයේද සම්මුඛ පාදයෙන් බද්ධ පාදයේද බද්ධ පාදයෙන් සම්මුඛ පාදයේද එකවර ලියන ආකාරය මෙහිදී සලකා බලනු ලැබේ. එකවර ලියන ආකාරය මෙහිදී සලකා බලනු ලැබේ. හරි. ඔයාලා උපමාතෘකාවක් ලියන්න කර්ණයක් පාදයකට විභේදනය කිරීම. කර්ණයක් පාදයකට විභේදනය කිරීම. හරි. මෙන්න මෙහෙමයි කර්ණයක් පාදයකට විභේදනය කරන්නේ. බලා ගන්න. මම මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා. මේ කෝණේ θ ABC. මම ලියනවා cos θ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙතන යට තියෙන එක. ඒක නිසා අපි හරස් ගුණිතය දානවා. AB වැඩි කිරීම එක කියන්නේ AB සමානයි AC cos θ. तरह ऋजुकोणी त्रिकोणයක් ඇඳලා cos θ ලියනවා බද්ධ පාදයේ බෙදීම කර්ණය. එතන එක හරස් ගුණ දැම්මාම AB සමානයි AC cos θ කියලා ගන්නවා. AB සමානයි AC cos θ. හරි? AB සමානයි AC cos θ. එතකොට මේ බලන්න මේ AB පාදය සමානයි AC cos θ. එතකොට බලන්න පාදයේ දිග සමානයි කර්ණයේ දිග වැඩි කිරීම පාදයේ දිශාවට තියෙන කෝණයේ කොස්සාගේ. එතකොට කර්ණයක් පාදයකට විභේදනය කරනකොට කර්ණයේ දිග පාදයේ දිශාවට තියෙන කෝණයේ කොස්සාගෙන් ගුණ කරනවා. ඔයාලා මේ ටික රූප සරණක් අඳ ගන්නකො. ලියන්න මේ විදිහට කර්ණයක් පාදයකට විභේදනය කිරීමේදී කර්ණයේ දිග පාදයේ දිශාවට වූ කෝණයේ කොස්සගෙන් ගුණ කරනු ලැබේ. කර්ණයේ දිග පාදයේ දිශාවට වූ කෝණයේ කොස්සගෙන් ගුණ කරනු ලැබේ. එතකොට මේ කර්ණයේ දිග ඇසුරෙන් පාදයේ දිග හොයන්න ඕන නම් කර්ණයේ දිග වැඩි කරන පාදයේ දිශාවල තියෙන කෝණය කොස්සගෙන්. දැන් මේක මේ පැත්තට කරගවනකොට ඒ දිශාවල තියෙන කෝණය මේකනේ. AC cos θ තමයි AB කියන්නේ. එහෙනම් එතන යටින් උදාහරණයක් ලියන්න. එහෙනම් BC පාදය කොහොමද ලියන්නේ? BC පාදය. එතන බලන්න මේක θ මේක 90 නම් මේක 90 ඍණ θ නේ. හරි? 90 ඍණ θ. දැන් බලන්න මේක 90යි මේක θ. එහෙනම් මේක 90 ඍණ θ කෝණ තුන එකතු 180 වෙන්න ඕනේ. එහෙනම් බලන්න BC කියන්නේ මොකද්ද? කර්ණයක් පාදයට කර්ණයේ දිග පාදයේ දිශාවට තියෙන කෝණයේ කොස්සගෙන් ගුණ කරනවා. එතකොට බලන්න BC කියන්නේ AC cos 90 ඍණ θ.
එතකොට BC කියන්නේ මොකද්ද? AC cos අනුවරින් θ. ඒ පැත්තට තියෙන කෝණය cos එකෙන් වැඩි කරනවා. AC cos අනුවරින් θ කියන්නේ මොකද්ද? sin θ. cos අනුවරින් θ කියන්නේ sin θ. එතකොට AB කියන්නේ එතකොට AC cos θ, BC කියන්නේ AC cos අනුවරින් θ. cos අනුවරින් θ කියන්නේ sin θ බව ඒක වෙනම සිද්ධාන්තයක්. එතකොට ඕගොල්ලෝ කවදාවත් පාඩම් කරගන්න එපා. මේ පැත්තට cos මේ පැත්තට sin කියලා පාඩම් කරගන්න එපා. හරි නිතරම මතක තියාගන්න කර්ණයේ දිග ඒ පාදයේ දිශාවට තියෙන කෝණය cos එකෙන් AC cos θ. AC cos අනුවරින් θ. cos අනුවරින් θ කියන්නේ sin θ කියන එක වෙනම කතාවක්. ඒක කලින් උගන්වලා තියෙන්නේ. හරි? ඔය විදිහට ගන්න. මේ උදාහරණයකට මේ ටික ලියන්න. මේක කොටු කරගන්න එපා. මේකයි කොටු කරගන්න ඕන. හරි? ලියන්න කොයි ටික? තර කර්ණයක් පාදයකට විභේදනය කරනකොට මොකද කරන්නේ? කර්ණයේ දිග පාදයේ දිශාවට තියෙන කෝණය cos අගෙන් ගුණ කරනවා. එතකොට AC cos θ තමයි AB කියන්නේ. BC කියන්නේ මොකද? AC cos අනුවරින් θ. ඒ විදිහට. හරි. දැන් ඔයගොල්ලෝ උපමාතෘකාවක් ලියන්න. කර්ණයක් පාදයකනේ විභේදනය කරේ. ඊගාට උපමාතෘකාව ලියන්න පාදයක් කර්ණයකට විභේදනය කිරීම. පාදයක් කර්ණයකට විභේදනය කිරීම. පාදයක් කර්ණයකට විභේදනය කිරීම. හරි. දැන් ඔයගොල්ලෝ මෙහෙම ලියන්න මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්නවා එකේ. හරි? cos θ ලියනවා AB බෙදීම AC බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙතන යට තියෙන එක එතකොට. හරි? උඩ යට මාරු කරනවා. එක යට cos θ සමානයි AC බෙදීම AB. එතකොට බලන්න AC බෙදීම AB සමානයි sec θ. එක යට cos θ කියන්නේ sec θ නේ. මෙතන යට තියෙන එක. හරස් මුදේ දාන්න AC සමානයි AB sec θ. AC සමානයි AB sec θ. එතකොට බලන්න මේ කර්ණය මේ පාදය. එතකොට AB sec θ තමයි AC කියන්නේ. AB sec θ. එතකොට කර්ණයක් පාදයකට cos පාදයක් කර්ණයකට නම් sec. AB cos θ මෙම AC cos θ AB sec θ. කර්ණයක් පාදයකට නම් cos පාදයක් කර්ණයකට නම් sec විදියට තමයි යන්නේ. හරි? එතකොට මේ ත්‍රිකෝණය ආයෙ ඇඳලා මේ ටික ලියා ගන්නකො. ලියන මෙහෙම පාදයක් කර්ණයකට විභේදනය කිරීමේදී පාදයේ දිග කර්ණයේ දිශාවට වූ කෝණයේ sec අගයෙන් ගුණ කරනු ලැබේ. පාදයේ දිග කර්ණයේ දිශාවට වූ කෝණයේ sec අගයෙන් ගුණ කරනු ලැබේ. පාදයේ දිග කර්ණයේ දිශාවට වූ කෝණයේ sec අගයෙන් ගුණ කරනු ලැබේ. තර කර්ණයක් පාදයකට නම් cos පාදයක් කර්ණයකට නම් sec. ඒ දිශාවට තියෙන දැන් කර්ණය පාදයට විබෙදෙන කර්ණයේ පාදයේ දිශාවට තියෙන කෝණය වෙන්නේ මේකනේ cos අගෙන් වැඩි කරනවා. AC cos θ. ඊගාට මේ පාදයෙන් කර්ණය ලියනවා නම් AC කියන්නේ මොකද්ද? AB sec θ. කර්ණයෙන් පාදයට cos පාදයෙන් කර්ණයට sec. cos sec. හරි? මම මේකට උදාහරණයක් ලියන්නම් මෙතෙන්ට. දැන් මේ පාදයෙන් මේ කර්ණය ලියනවා නම් කොහොමද ලියන්නේ? AC සමානයි BC බලන්න මේක මේ පැත්තට කරකවනකොට මේකනේ කෝණේ. එතන BC sec අනුවරින් θ. sec අනුවරින් θ. එතන AC සමානයි BC sec අනුවරින් θ.
එතන sec අනුව ඍණ θ කියන්නේ වෙනම කතාවක්. අනුමය ඔත්තේ ගුණාකාරයන් නම් sec නම් cosec වෙනවා. cosec θ. ඒවා අපි වෙනම කියලා දීපු ඒවා. එතකොට ඔයගොල්ලෝ පාඩම් කරගන්න එපා ඒක cosec කියලා. හරි? එතන නිතරම sec. පාදයක් කරණ කරනවා sec. මේක මේ පැත්තට sec අනුව ඍණ θ. මේක මේ පැත්තට sec θ. එහෙම. පාදයේ දිග කර්ණයේ දිශාවට තියෙන කෝණය sec අගෙන් තමයි ගුණ කරන්නේ. කර්ණයක් පාදයකට නම් cos, පාදයක් කර්ණයකට නම් sec. එතන මේ ටික සටහන් කරගන්න. ඊගාට පොඩි උපමාතෘකාවක් ලියන්න. බද්ධ පාදය සම්මුඛ පාදයට විභේදනය කිරීම. බද්ධ පාදය සම්මුඛ පාදයට විභේදනය කිරීම. බද්ධ පාදය සම්මුඛ පාදයට විභේදනය කිරීම. බලන්න මේ ABC ත්‍රිකෝණය. එතන බද්ධ පාදයේ මේක සම්මුඛ පාදේ θ නම් θට බද්ධ වෙච්ච පාදේ මේ සම්මුඛ පාදේ කියන්නේ ඉස්සරහා පාදේ. මේකයි අතර සම්බන්ධ තමයි ගන්න යන්නේ. tan θ. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. හරි? එතන සම්මුඛ පාදය BC බද්ධ පාදයේ AB. මෙතන යට තියෙන 1. කතරට වැඩි කරනවා. එහෙනම් BC සමානයි AB tan θ. तर ඔයගොල්ලන්ට හොයන්න තියෙන්නේ බද්ධ පාදයෙන් සම්මුඛ පාදේ නම් tan. හරි? तर BC සමානයි AB tan θ. එතකොට දැන් සම්මුඛ පාදේනේ හොයන්න තියෙන්නේ. බද්ධ පාදයෙන් නම් ලියන්න තියෙන්නේ. θට සම්මුඛ පාදේ වෙන්නේ AB tan θ. හරි? ඊගාට බලමු cot θ ලියලා. cot θ මේ tan θ උඩයට මාරු කරනවා. AB බෙදීම BC. මේකම උඩයට මාරු කරා. cot θ කියන්නේ AB බෙදීම BC. හරස් කොටේ දැම්මොත් AB සමානයි BC cot θ. එතකොට ඕගොල්ලන්ට හොයන්න තියෙන්නේ බද්ධ පාදේ නම්. බද්ධ පාදේ නම් හොයන්න තියෙන්නේ මොකද්ද කරන්නේ? දැන් එතකොට සම්මුඛ පාදයෙන් බද්ධ පාදේ නම්. හරි බද්ධ පාදේ නම් හොයන්න තියෙන්නේ දැන් මේ θට බද්ධ වෙච්ච එක නම් cot. θට සම්මුඛ එක නම් tan. ඒ විදිහට එන්නේ. එහෙනම් සම්මුඛ පාදයෙන් බද්ධ පාදයේ ඒව හොයන්න තියෙනවා නම් අපිට යම් කිසි කෝණයක් ඇසුරෙන් සම්මුඛ පාදේ නම් හොයන්න තියෙන්නේ AB tan θ. බද්ධ පාදේ නම් BC cot θ. ඒ විදිහට ගන්න පුළුවන්. හරි? රයිට්. ඔය ටික ලියා ගන්නකෝ. නිතරම සම්මුඛ පාදේට tan බද්ධ පාදේ නම් cot. ඒ විදිහට තමයි යන්නේ. එතන තරුවක් දාලා ලියන්න. බද්ධ පාදය tan θ ගෙන් ගුණ කිරීමෙන් සම්මුඛ පාදයේද බද්ධ පාදය tan θ ගෙන් ගුණ කිරීමෙන් සම්මුඛ පාදයේද බද්ධ පාදය tan θ ගෙන් ගුණ කිරීමෙන් සම්මුඛ පාදයේද සම්මුඛ පාදය cot θ ගෙන් ගුණ කිරීමෙන් බද්ධ පාදයේද සම්මුඛ පාදයේ cot θ ගෙන් ගුණ කිරීමෙන් බද්ධ පාදයේද ලබාගත හැක. ඒ කියන්නේ ඔයගලන්ට ඕන මේ පාදයෙන් මේ පාදේ ලියන්න නම් තර θ ගේ සම්මුඛයකනේ. එතකොට tan AB tan θ මේක AB tan θ. මේකෙන් මේක නම් හොයන්න ඕන. මේක වෙන්නේ බද්ධ එකනේ. බද්ධ එක නම් මෙතන BC cot θ. BC cot θ. ඒ විදිහට ලබා ගන්න පුළුවන්. ඒක ටිකක් අපි ගණන් හදනකොට බලමු. හරි? ඉතින් ඔන්න ඔය ටික තමයි ත්‍රිකෝණමිතික විභේදනය කියලා දෙන්න තියෙන්නේ. දැන් අපි උදාහරණ බලමු එකෙන් එක සාකච්ඡා කරන්න. හරි? එතන සම්මුඛ පාදයේ හොයන්න ඕන නම් බද්ධ පාදයෙන් tan සම්මුඛ පාදයෙන් බද්ධ පාදය හොයන්න ඕන නම් cot. නිතරම සම්මුඛයකට tan බද්ධයකට cot. හරි? right. අපි උදාහරණ බලමු.
පළවෙනි උදාහරණය මම නිකන් උදාහරණ දෙන්නම් ටියුට් එකේ තියෙනව නෙවෙයි. මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් දීලා තිනවා මේ කෝණය අංශක 30යි. හරි. එතකොට මේක 10යි සෙන්ටිමීටර. මේක x මේක y. ඔක ලියා ගන්නකො. x සහ y සොයන්න කියලා ලියා ගන්න. පළවෙනි උදාහරණය x සහ y සොයන්න. x සහ y සොයන්න. හරි. එතකොට බලන්න x සමානයි හරිද? කර්ණයක් පාදයකට විභේදනය කිරීම 10යි cos 30. 10 වැඩි කිරීම මූල 3ට 2. දෙවරක් 5යි. 5යි මූල 3යි සෙන්ටිමීටර. 10යි cos 30. එතකොට මේක 90 මේක 30 නම් මේක 60යි නේ. එතකොට y කියන්නේ කර්ණයක් පාදයකට විභේදනය කිරීම. එතකොට කර්ණයේ දිග පාදයේ දිශාවට කෝණයේ cos අගෙන් 10යි cos 60. 10යි cos 60. y කියන්නේ 10යි cos 60. හරි? 10යි cos 60 කියන්නේ භාගයයි. එතකොට 5යි සෙන්ටිමීටර. හරි? මේකම අපට ඕන නම් වෙන විදිහකට කර දෙහැයි. මේ 60 කියන එක ඕන නම් අපිට මෙහෙම ලියද හැකිනේ. මේක 30යි මේක 90 නම් මේක 90 ඍණ 30 කියලා ලියද හැකිනේ. එතකොට එන්නේ 10යි cos 90 ඍණ 30. ඕනනම් පුළුවන් y සමානයි 10යි cos 90 ඍණ 30. දැන් අපිට මේක මේ 60 කියලා දාන්න නැතුව මේක 30 මේක 90 නම් මේක 90 ඍණ 30යි නේ. ඉතිරි දෙක 90යි 30ක් අඩු 90 ඍණ 30. 10යි cos 90 ඍණ 30 කියන්නේ 10යි sin 30. cos 90 ඍණ 30 කියන්නේ sin 30. 10යි sin 30. එතකොට 10 වැඩි කිරීම භාගේ 5යි සෙන්ටිමීටර. එතකොට ඔහොම ලියන්න පුළුවන්. එතකොට දැන් බලන්න දැන් කර්ණයක් පාදයකට තමයි මේ ගැටලුව දීලා තියෙන්නේ. 10යි cos 30 මේක 60 ගෙන්ද 10යි cos 60. මේ 10යි cos 60 කියන එක ඕනනම් ලියද හැකි මේක මේ 90 ඍණ 30 කියලා මේක ලියුවොත් 90යි මේ දෙක 90යි නේ මේක 30ක් වුණා 90 ඍණ 30යි මේක. 10යි cos 90 ඍණ 30 කියන්නේ 10යි sin 30. 90 ඔත්තේ ගුණාකාරයක් නම් cos sin වෙනවා. ඒක සුළු කරාම 5ක් වෙනවා මේ විදිහට. මේ දෙවිදියෙන්ම ලියන්න පුළුවන්. හරි? ඊට ඔන්න පළවෙනි ගැටලුව ඔයගොල්ලෝ විසඳ ගන්න. දැන් අතනින් අපි මේ පළවෙනි උදාහරණයෙන් කරේ කර්ණයක් පාදයකට විභේදනය කරන ගැටලුවක්. අපි ඊගාට බලමු දෙවෙනි ගැටලුව. කර්ණය දීලා කෝණයක් දීලා අනිත් පාද දෙක අහන ගැටලුව තමයි පළවෙනි ගැටලුව. අපි දෙවෙනි ගැටලුව විදිහට බලමු මේ වගේ. බලන්න මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් දීලා තියෙනවා ලියා ගන්න ගැටලුව. මේ කෝණයේ අංශක අපි හිතමු 30යි. මේ පාදේ 10යි සෙන්ටිමීටර. මේක x මේක y. කොහොම ලියලා x සහ y සොයන්න කියලා ලියා ගන්න. නෝට් එක ලියනකොට ගාන ලියන්න ලියලා x සහ y සොයන්න කියලා ලියාගෙන ආයි වෙනම හදන්න ඕන. හරි? නැත්නම් ගැටලුව නැති වෙනවනේ. ගැටලුව ඔයගොල්ලන්ට ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. දෙවෙනි ගාන. එතකොට මේ කෝණේ 30යි මේක 10යි මේක x මේක y. x සහ y සොයන්න. x සහ y සොයන්න. එතකොට ඔයගොල්ලන්ට x ලියද හැකි බලන්න පාදයක් කර්ණයකට sec 10යි sec 30. 10යි sec 30. කර්ණයක් පාදයකට cos පාදයක් කර්ණයකට නම් sec 10යි sec 30. 10යි sec 30 කියන්නේ cos 30 කියන්නේ මූල 3ට 2යි sec 30 කියන්නේ 2ට මූල 3යි. විස්ස බෙදීම මූල 3යි සෙන්ටිමීටර.
ඊකට y කොහොමද ලියන්නේ? y ලියද හැකි බද්ධ පාදය දන්නව සම්මුඛ පාදය හොයන්න ඕන. සම්මුඛ පාදය හොයන්න මොකද කරන්නේ? 10යි tan 30. කෙලින්ම 10යි tan 30. බද්ධ පාදය දීලා සම්මුඛ පාදය නම් ගන්නේ 10යි tan 30. තර 10යි tan 30 කියන්නේ 10 වැඩි කිරීම එකයට මූල 3 10 බෙදීම මූල 3යි සෙන්ටිමීටර. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට x කියන්නේ 10යි sec 30 සුළු කරගත්තා. y කියන්නේ සම්මුඛ පාදේ නම් 10යි tan θ. tan 30 10යි tan 30. හදා ගන්නකො ඒක. ඊගාට තුන්වෙනි උදාහරණය. අපි තුන්වෙනි එක බලමු මේ විදිහට. තුන්වෙනි උදාහරණේ මේ වගේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් දීලා තිනවා. මෙහෙම මේ පාදේ 12 සෙන්ටිමීටර. මේ කෝණයේ අංශක 60යි. මේක y මේක x. හරි. ඔක ලියලා x සහ y සොයන්න කියලා ලියා ගන්න තුන්වෙනි ගාන. ඔක ලියාගෙන x සහ y සොයන්න කියලා ලියන්න. x සහ y සොයන්න. එතකොට ඔන්න බලන්න දැන් මේක 60යි මේක 90යි එහෙනම් මේක 30යිනේ. හරි මේක 30යි. එතකොට දැන් ඔයගොල්ලෝ වෙනම රූපයක් ඇඳලා වුණා හදන්න. එතකොට බලන්න පාදයක් කර්ණයකට. එතකොට x කියන්නේ 12යි sec 30. 12යි sec 30. 12යි sec 30 කියන්නේ cos 30 කියන්නේ මූල 3 අර 2යි නම් 2යට මූල 3යි. 24 බෙදීම මූල 3යි සෙන්ටිමීටර. මේක මොනවා වෙන විදිහකට ලියද හැකියි. දැන් මේ 60 නම් මේක 90 නම් මේක 90 ඍණ 60නේ. 30 කියලා දාන්න නැතුව 90 ඍණ 60 කියලා දාන්න. එතකොට බලන්න 12යි sec 90 ඍණ 60. x කියන්නේ 12යි sec 90 ඍණ 60. 12යි sec 90 ඍණ 60 කියන්නේ cosec 60. 90 උත්තේ ගුණාකාරය නම් sec cosec වෙනවා. cosec 60. මම කියලා දීලා තින්නේ ඔක්කොම කලින් 90 උත්තේ ගුණාකාරය නම් sec cosec වෙනවා. 12යි sin 60 කියන්නේ මූල 3යට 2යි cosec 60 කියන්නේ 2යට මූල 3යි. 24 බෙදීම මූල 3යි සෙන්ටිමීටර. ඒකම තමයි. එතකොට දැන් 12යි sec 30 කියලා ගන්නත් පුළුවන් 12යි sec 90 ඍණ 60 කියලා ගන්නත් පුළුවන්. 90 ඍණ 60 ගත්තොත් cosec 60. ඒත් එකම උත්තරේ එන්නේ. එතකොට ඔයගලන්ට ඕන y. දැන් y ඕනනම් බද්ධ පාදේ හොයන්න තියෙන්නේ සම්මුඛ පාදයෙන්. බද්ධ පාදේ නම් 60ට බද්ධ පාදේ නම් හොයන්න තියෙන්නේ 12යි cot 60. සම්මුඛ පාදේ නම් tan බද්ධ පාදේ නම් 12යි cot 60. නිතරම ඔයගලන්ට දැන් 60 බද්ධ පාදේනේ හොයන්න තියෙන්නේ 12යි cot 60. y සමානයි 12යි tan 60 කියන්නේ මූල 3යි cot 60 කියන්නේ එකයට මූල 3යි. 12 බෙදීම මූල 3යි සෙන්ටිමීටර y. ඕන දැන් 30 ලියනවා නම් මේක මේ y ලියද 30න් 30ට නම් සම්මුඛනේ. එතකොට මොකද 12යි tan 30. ඒක මොනවා මේ ලියද හැකි y සමානයි 12යි tan 30. දැන් මේක ඕන නම් 12යි tan 30. එතකොට සම්මුඛ එකනේ. දැන් 30ට සම්මුඛයි. එතකොට 12යි tan 30 කියන්නේ 12 වැඩි කිරීම එකයට මූල 3.
12 බෙදීම මූල 3යි සෙන්ටිමීටර්. ඒ විදිහට. හරිනේ? රයිට්. හදන්නකෝ. ඊගාට අපි යනවා හතරවෙනි උදාහරණයට. මම ටියුට් එකේ ගණන් තියෙනවා මේකේ. ටියුට් එකේ තියෙන ගණන් ඔයගොල්ලෝ වෙනමම හදන්න. හරි මම දැන් මේකේ මම උදාහරණ මට කැමති විදිහට දෙදී හදනවා. ටියුට් එකේ තියෙනවත් සමානලට ගන්නවා. හරි. හතරවෙනි ගැටලුව බලමු. හතරවෙනි ගැටලුවේදී අපි මේ වගේ දෙනවා ABC කියලා ත්‍රිකෝණයක් මේ පාදේ 12 සෙන්ටිමීටර් මේ කෝණයේ අංශක 60යි මේ පාදේ 10යි සෙන්ටිමීටර්. හරි. කොහොම ලියා ගන්නකෝ. ලියාගෙන මෙහෙම දෙන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. හරි. දැන් ඔයගොල්ලන්ට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කිව්වොත් භාගයේ ආධාරයක වැඩි කිරීම ලම්බ කුස වෙන. ඔයගොල්ලෝ වෙනම හදන රූපයක් ඇඳලා. හොඳයි. ගාන ලියපු එකම හදන්න එපා. වෙනම රූපයක් ඇඳ මේක. භාගයේ ආධාරකේ මේක නම් ලම්බ කුස මේක. එම ලම්බකයක් ඇඳ. මේක 60 නම් මේක 90 නම් මේක 30යි නේ. ඒතර මේ පාදේ මොකද්ද? මේ පොඩි ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයේ පාදයකට විපෙදෙන. අතර 10යි cos 30. 10යි cos 30. මෙතනින් මෙතන ලම්බකයක් ගන්න භාගයේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ කුස කියලා ගන්න. මේක 60 නම් මේක 90 නම් මේක 30යි නේ. 10යි cos 30. මේ පොඩි ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයේ පාදයකට විභේදනය කරා. 10යි cos 30. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ භාගය වැඩි කිරීම 12 වැඩි කිරීම 10යි cos 30. භාගය වැඩි කිරීම 12 වැඩි කිරීම 10යි cos 30 දෙවරක් 6යි නේ. 6 වැඩි කිරීම 10 වැඩි කිරීම මූල 3ට 2. දෙවරක් 3යි 30යි මූල 3යි වර්ග සෙන්ටිමීටර්. 30යි මූල 3යි වර්ග සෙන්ටිමීටර්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේකේ වර්ගඵලය හොයන්නේ. ඒකත් ඔයගොල්ලෝ ඉවර කරගන්න. පහ ගැටලුවට මම ඔයගොල්ලන්ට දෙන්නම් තවත් මේ වගේම ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න එක. මේක 10 සෙන්ටිමීටර් මේක 8 සෙන්ටිමීටර් මේ කෝණය 30 මේ කෝණය 30 කොහොමද දාලා ලියන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න කියලා රූපය අඳගෙන ලියන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. හරි. දැන් මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කිව්වම ඔයගොල්ලෝ වෙනම රූපයක් අඳගෙන හදමු. භාගයේ ආධාරකයේ මේක වුණොත් ලම්බ කුස වෙන්නේ මෙහෙම කඩේරකින් මේක දික් කරලා තමයි මෙතනින් මෙතනට ලම්බකය අඳින්න වෙන්නේ. මෙන්න මේ උස තමයි ලම්බ කුස. මේක හොයාගන්න ඕන. හරිද? ඒතර භාගයේ ආධාරකයේ මේක ඕන මේ පැත්තට ලම්බකයක් ඇඳලා මෙහෙම මේක ආධාරකයේ මේක ලම්බ කුසේ තියලා ගන්න පුළුවන්. දැන් මම මේ පැත්තට ගන්න හැටි මේ පුරුදු කරන්නේ. මේ පාදේ මෙහෙට දික් කරලා මෙතනින් මෙතන ලම්බකයක් අඳිනවා. භාගයේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ කුස මේ ටික. මේක 30යි මේක 90 නම් එතකොට මේක වෙනවා 60ක්. හරිද?
එහෙනම් මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයේ 10යි cos 60 තමයි මේක. 10යි cos 60. කර්ණයක් පාදයකට විභේදනය කරනවා. තර ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකය 8යි ලම්බ කුස 10යි cos 60. දෙවරක් 4යිනේ 4 වැඩි කිරීම 10 වැඩි කිරීම භාගය 20යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර 20යි. वर्ग सेंटीमीटर 20යි. හරි ඊගාට අපි 6 වෙනි ගැටලුව බලමු. හය මෙහෙම ABC කියලා ත්‍රිකෝණයක් මෙහෙම දෙලා තියෙන ඍජු කෝණය නෙවෙයි මේ පාදයේ දිග x මේ පාදයේ දිග y මේ කෝණය ආල්ෆා මේ කෝණය බීටා. හරි කොහොමද දීලා තියෙනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ලියා ගන්න. ඔය ABC ත්‍රිකෝණය ඇඳලා ওই තොරතුරු ටික දානවා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. right. ඔයගොල්ලෝ වෙනම රූපයක් ඇඳගෙන වර්ගඵලය ගන්න. මම මේ රූපෙම ගන්නවා. ඔයගොල්ලෝ වෙනම රූපයක් ඇඳලා උන හදන්න. අපි මෙතනින් මෙතන ලම්බකයක් අඳිමු. හරිද? මෙන්න මේ ටික අපි රූපෙම දාන්න. ඔයගොල්ලෝ රූපයක් ඇඳලා රූපෙම දාන්න පුළුවන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයක් පාදයකට විභේදනය කරන්න. x cos alpha. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ කර්ණේ පාදයකට විභේදනය කරා. y cos beta. තර ආධාරකේ හරියි. මේ ලම්බ කෝෂ ඕනනේ. දැන් මේක ඇල්ෆා මේක 90 නම් මේක 90 රින ඇල්ෆා. හරි. එහෙනම් මේ ලම්බ කෝෂ අපි මෙතන C මෙතන D කියලා ගමු. එතන CD වෙන්නේ මොකද්ද? x cos 90 රින ඇල්ෆා. x cos 90 රින ඇල්ෆා කියන්නේ අතරම x sin ඇල්ෆා. ඉතින් පුරුදු වුණාම අපි cos 90 රින ඇල්ෆා කියන්නේ sin ඇල්ෆා කියලා දාන නිසා x sin ඇල්ෆා කියලා පුරුදු වුණාම දානවා. දැනට අපි ලියනවා x cos 90 රින ඇල්ෆා අතර මේ ලම්බ කෝෂ. එතකොට පුතේ මෙතන දැන් කවුරු හරි ළමෙක් කිව්වොත් හරි මේ පැත්තෙන් කිව්වොත් මේක 90යි මේක බීටා නම් මේක 90 රින බීටා. හරිනේ. එතකොට මේ පැත්තෙන් කිව්වොත් y cos 90 රින බීටා කියන්නේ y cos 90 රින බීටා කියන්නේ y sin බීටා. y cos 90 රින බීටා y sin බීටා කිව්වොත් ඒත් හරි. එතකොට කවුරු හරි මේ ලම්බ කෝෂයට x sin alpha කියලා කිව්වත් හරි y sin බීටා කිව්වත් හරි මේ දෙක සමානයි. එතකොට මට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙහෙම ලියත හැකියි. භාගයයි ආධාරකයේ AB වැඩි කිරීම ලම්බ කෝෂ CD. භාගයයි AB කියන්නේ මේ ටිකනේ. x cos alpha ධන y cos beta. ලම්බ කෝෂ x sin alpha. කවුරු හරි y sin beta කියලා දැම්මම නම් මෙතෙන්ට ඒත් හරි. වර්ග සෙන්ටිමීටර්. කවුරු හරි ඔක ලිව්වොත් y sin beta කියලා ඒත් හරියට හරි. හරි? වර්ග සෙන්ටිමීටර් මෙච්චරයි. එතකොට කවුරු හරි આવොත් x සහ y xy alpha beta අතර සම්බන්ධය CD දෙවිදිහකින් ලියනවා x sin alpha සමානයි y sin beta. හරි? සම්බන්ධය આવොත් උත්තර දෙන්න පුළුවන්.
ඊගාවට 7 වෙනි ගැටලුව විදිහට මම මේ ඊගාවට දෙන ගැටලුව ලියා ගන්න 7 7 ගැටලුව මෙහෙමයි. ඔයාලා මේ රූපේ පොඩ්ඩක් බලා ගන්න. අපි මම මෙහෙම එක ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳිනවා. ආයේ මෙහෙම තව එකක් අඳිනවා. මේක මෙහෙට දික් කරනවා. හරි. එතන මෙතනත් අංශක 90යි. ඊගාවට මේක මෙතෙන්ට යා කරනවා. A B C D E F G හරි ඊගාවට මේ කෝණය ඇල්ෆා මේක x මේ කෝණය බීටා මේක y මේ ටික හරි මේක තීටා මේක l ඔය විදිහට හරි ඔය විදිහට රූප සටහන ඇඳ ගන්නකො රූප සටහන ඇඳ ගන්න ඉක්මනට ලියන්න මෙහෙම x, y, l alpha beta theta ඇසුරෙන් x, y, l, alpha, beta, theta ඇසුරෙන් සියලුම පාදවල දිගවල් සොයන්න. සියලුම පාදවල දිගවල් සොයන්න. සියලුම පාදවල දිගවල් සොයන්න. එතකොට මේ එක එක පාදවල දිගවල ඕගලන්ට මෙතන මේ වැසුරෙන් සොයන්න දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ නැවත රූපය ඇඳලා ඒ රූපේ මත වෙන පාටකින් අපි මේ පාදවල දාමු. රූපේ මත ඊට පස්සේ වෙනම ලියලා තියමු. හරි? වෙනම ලියන්න ඉස්සෙල්ලා අපි ඕක මත දාමු. එතන මට කියන්න මෙන්න මේ පාදේ මොකක්ද කියලා. මේ පාදේ මේ ටික. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයක් පාදයකට x cos alpha. ලේසියව ඉස්සෙල්ලා දාගත හැකි x cos alpha. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය පාදයකට විභේදනය කරනවා. එතකොට x cos alpha කියලා අපිට ගන්න පුළුවන්. හරි? ඊගාවට මේ ටික අපිට ගන්න පුළුවන්. මේක alpha මේක 90. එතකොට මේක 90 රින alpha නේ. හරිද? එතකොට මේක ගත හැකි x cos 90 රින alpha කියන්නේ x sin alpha. ඒ පාද දෙක හරි. ඊගාට පුතේ බලන්න මේක බීටා මේක 90 නම් මේක 90 රින බීටානේ. එතකොට මේ පාදේ බලන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණේ පාදයක් කර්ණයකට විභේදනය කරනවා කියන්නේ y sec 90 රින බීටා. y sec 90 රින බීටා. ඒ කියන්නේ මොකද්ද? y cosec beta. y cosec beta. y sec 90 රින බීටා කියන්නේ y cosec beta. එක පාඩට ලිව්වා. ඊගාවට ඔයාලට ඕන මේ පාදේ නම් එතකොට බීටාට බද්ධ වෙච්ච පාදේ ඕන සම්මුඛ පාදයේ ඇසුරෙන්. එතකොට y cot beta. y cot beta එක පාඩ ලියද හැකිනේ. බද්ධ පාදේ නම් ඕන සම්මුඛ පාදයෙන් cot. සම්මුඛ පාදේ නම් බද්ධ පාදයෙන් tan. එහෙම ලියන්නේ. y cot beta. මේක ඕනේ බීටා නම් මේක y නම් කෙලිම මේක ලියුවා y cot beta මේ ටික. හරි?
එතකොට මේ ටික y cot beta ගෙන් x sin alpha අඩු කරමු. y cot beta ඍණ x sin alpha. හරි. ඒ ටිකත් හරි ඔක්කොම. එතකොට දැන් ඔන්න ඒ ටිකේ ඔක්කොම පාද ටික හොයලා තියෙන්නේ. ඊගාට මේ පාදේ බලන්න බද්ධ පාදේ අහන්නේ මේ සම්මුඛ පාදේ දන්නවා. ඒතර බද්ධ පාදේ අහනවා නම් මොකද්ද? cot L cot theta. හරිද? එතකොට දැන් කර්ණය ඕන. කර්ණය අපිට ගත හැකි දැන් මේක θ නම් මේක 90 නම් මේක 90 ඍණ θ නේ. L පාදයක් කර්ණයකට sec නේ. L sec 90 ඍණ θ. ඒ කියන්නේ L cosec theta. L cosec theta. ඉතින් සියලුම පාදවල දිගවල ওই විදිහට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙන කොටස් වලට ඔයගොල්ලන්ට උත්තර ලියලා දාන්න පුළුවන් මේ විදිහට. දැන් අපෙන් ඉස්සලා මේ BC නේ x cos alpha. ඊගාට හෙව්වේ AB x sin alpha. ඊගාට AE y cot beta. හරි. ඊගාට BE y cot beta ඍණ x sin alpha. ඊගාවට AD y cosec beta. හරි. y cosec beta. ඊගාවට EF L cot theta. ඊගාවට GF L cosec theta. ඔය විදිහට සියලුම පාදවල දිගවල් අපිට ඉදිරිපත් කරගන්න පුළුවන් මේ ආකාරයට. හරි. right. හදන්නකෝ. ඔයගොල්ලෝ රූපයක් හරියට ඇඳලා වෙන පාටකින් දාන්න හොයලා තනියෙන් හොයලා දාන්න. හරි? ඔය තියරි ඉස්සෙල්ලා ඔක්කොම මම වෙලාව දෙන්නේ නැහැ නේ. වෙලාව දෙන එක ප්‍රායෝගික නැහැ නේ. ඒක නිසා මේ වෙලාව දීලා මම විනාඩි 5ක් මෙහෙම පැත්තකට වෙලා බලන් ඉන්න බෝඩ් එකට මෙහෙම කැමරා එක ගහලා. හරි? එතකොට මොකද වෙන්නේ? විනාඩි 5ක් යනකම් ඕගොල්ලෝ මොකද කරන්නේ? වෙනම උත්සාහ කරන්නේ නැහැ. ඕගොල්ලෝ ඕක දිහා බලන් ඉඳලා මේ මොන කරදරයක්ද කියලා නවත්තලා දානවා බලන එක. හරි? ඒක නිසා මේ උත්සාහ කරන්න නම් කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? නෝට් එක ලියලා ඉවරලා ඊට පස්සේ ආයෙ තනියෙන් මුල ඉඳලා පාඩම අධ්‍යයනය කරගෙන ඉන්න. ඒතර ගාන කියවලා හදන්න බලන්න නැතුව. හරි ඒක තමයි ක්‍රමය. මුලින් ඉතින් ඉගෙන ගන්නකොට කියලා දෙන එක අහන් ඉඳලා ඒ වැඩ ටික කරන්න. ඊට පස්සේ ටියුට් අරන් ගිහලා ටියුට් එකෙන් ගණන් ටික හදන්න. ටියුට් ඔයගොල්ලෝ ගාව තියෙනවනේ මේකේ. ටියුට් එකේ ගණන් සෙට් එක හදලා දාන්න පුළුවන් තනියම. රූපසටහන ඇඳලා ඉවරලා මේ එක එක් පාදවල ඒවා දාන්න.
දැන් මම මේක මකලා 8 වෙනි ගැටලුව ආරම්භ කරනවා. අට ගැටලුව ගත්තොත් ලියාගන්න ඉස්සෙල්ලා අට ගැටලුව මෙහෙම රූපයක් තියෙනවා. මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මෙතනින් ආය ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මෙතනින් ආය ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. ABC DE අපි මේ පාදේ ගමු x කියලා. මේ කෝණේ θ. හරි. මේ කෝණේ α. මේ කෝණේ β. රූප සටහන ඇඳ ගන්න. රූප සටහන ඇඳගෙන මෙහෙම ලියන්න x alpha beta හා theta ඇසුරෙන් x alpha beta හා theta ඇසුරෙන් සියලුම පාදවල දිගවල් සොයන්න. x alpha beta සහ theta ඇසුරෙන් සියලුම පාදවල දිගවල් සොයන්න. හරි. බලමු අපි ඒක හදන හැටි. හරි. දැන් අපි මේ රූප සටහන නැවත ඇඳ ගන්න ඕගොල්ලෝ. හරි. මේ රූප සටහන ඇඳගෙන ඉවර වෙලා දැන් අහන්නේ x alpha beta theta ඒ ඇසුරෙන් අපිට එක එක පාදවල දිගවල් අහනවා. හරි. එතකොට අපිට දැන් මේක දැන් මේ තියෙන්නේ කර්ණයනේ. මේක θ මේක අනුවරින θ. හරි. මේක 90. මේක අනුවරින θ. මෙතන පාදයක් කර්ණයකට විභේදනය කරන්න තියෙන. එතන පාදයක් කර්ණයකට sec නේ. එතන මේක වෙන්නේ x sec අනුවරින θ. ඒ කියන්නේ x cosec θ. ඉතින් ඔයගලන්ට මේක මේ එකපාරට පුරුදු වුණාන් පස්සේ ලියත හැකි x sec අනුවරින පාදයක් කරනකට sec නේ x sec අනුවරින θ කියන්නේ x cosec θ. හරි. ඊට පස්සේ මේ පාදේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදයෙන් බද්ධ පාදේ මේක θ නා සම්මුඛ පාදේ මේක බද්ධ පාදේනේ බද්ධ පාදේ නම් ඕන x cot θ. බද්ධ පාදේ නම් x cot θ. ඔය විදිහට දැම්මා. ඒ පාදෙත් හරි. හරි. එතකොට මෙන්න මේක මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය පාදයකට විභේදනය කරන්න තියෙනවා. එතකොට x cot θ cos alpha කර්ණය පාදයකට cos. ඊගාට මේක මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය පාදයකට මේක alpha මේක 90 නම් මේක අනුවරින alpha. එතකොට x cot θ cos අනුවරින alpha කියන්නේ sin alpha. cos අනුවරින alpha කියන්නේ sin alpha. x cot θ sin alpha. ඒ කියන්නේ x cot θ වැඩි කිරීම sin alpha. මේ කර්ණයේ දිග මේ පැත්තට තියෙන කෝණය cos අගෙන් වැඩි කරනවා. cos අනුවරින alpha කියන්නේ sin alpha. ඊගාට මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේකනේ කර්ණය. එතන මේ පාදේ නෝ x cot θ sin alpha වැඩි කරන්න ඕන x cot θ sin alpha වැඩි කරන්න ඕන cos beta ගෙන්. ඊගාට මේක බීටා නම් මේක අනුවරින බීටා x cot θ sin alpha මේකේ cos අනුවරින බීටා කියන්නේ sin beta. cos අනුවරින බීටා කියන්නේ sin beta. හරි. ඊට පස්සේ පළවෙනි කොටස දැන් මේ පළවෙනි කොටස නෙවෙයි අපි මේකේ කොටස් ටික දාමු. AE x cosec θ AD x cot θ ඊගාවට AC x cot θ sin alpha CD x cot θ cos alpha ඊගාවට AB x cot θ sin alpha cos beta BC x cot θ sin alpha sin beta. මොන හැම පාදයකම දිගවල් අපි හෙව්වා. රූපයක් ඇඳලා ඔයගොල්ලෝ රූපේ දාන්න. රූපේ දාලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ මේ වෙනමත් ඔයගොල්ලෝ ලියලා තියන්න ඔය විදිහට.
ඉතින් ගොඩක් ළමයි මේ දාන වීඩියෝ වැඩි කියලා රණ්ඩු වෙන පිරිසකුත් ඉන්නවා ඉතින්. හරි. දාන වීඩියෝ වැඩි කියලා. සමහර පිරිසක් ඉන්නවා මේ දාන එක ඉවර කරලා සර් තව දාන්න නැද්ද කියලා අහන ළමයිනුත් ඉන්නවා. ඉතින් කොහොමද මම මේක බැලන්ස් කරන්න කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මට කියන්න තියෙන්නේ අපි නිතරම උදව් කරන්න ඕන කැප වෙලා වැඩ කරන අයට. ඉතින් මේක ඇස් අන්ධ වෙනවා අමාරුයි මේ ෆෝන් එක දිහා බලන් ඉන්න වෙනවා. ওই කතන්දර ගොඩාක් කියන අය ඉන්නවා. ඒ වුණාට මේ එහෙම කියලා මේක අතාරින්න බෑනේ. හරි. එතකොට දැන් හැමෝටම මේක පොදුවේ බලපානවා. ඔයගොල්ලෝ ඉතින් මේ ඒකට කාලය බෙදාගෙන සැලසුම් කරගන්න එක දිගටම රැඳී ඉන්න එපා. නමුත් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දැන් ඕක ෆෝන් එකට පුරුදු වුණාට පස්සේ මේ ඉගෙන ගන්න නෙවෙයි වෙන ඒවා තියෙන දේවල් බලත් ඕකේ වරු ගණන් කාලය ගත කරනවා ඔයගොල්ලෝ. ඉතින් ඒක නිසා මේ ඇස් වේදනවා කියලා කියන්නේ හේතුව ඒකත් වෙන්නේ නැති. නැත්තම් පාඩම් වැඩ ටික නම් ඒක බැලුවා ඒක ඉවර කරා එහෙම බැලන්ස් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් අපි හිතමු එක පන්තියක පැය 16යි කියලා. හරි? එක පන්තියක පැය 16යි කරන්නේ. ඔක්කොම වීඩියෝ ටික. එතකොට පැය 16වා 4යි එන්නේ. එතන 64යි. හරි? පැය 64ක් මාසෙකට. එතකොට මාසෙකට පැය 64ක් කියන්නේ දවස් 30ක් තියෙනවනේ. එතන 30 64න් බෙදන්න. එතකොට සාමාන්‍යයෙන් 64 30න් බෙදන්න. එතකොට දවසකට පැය දෙකක් විතර වගේ තමයි මේ දෙකයි කාලක් විතර වගේ තමයි ඔයගොල්ලෝ වැය කරන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දවසේ ඔක බෙදාගෙන බැලුවොත් සාමාන්‍යයෙන් දවසකට සාමාන්‍ය ඇවිල්ලා තින්නේ පැය 2යි ගාණක් විතර. පැය 2යි කාලක් විතර. එතකොට දවසකට පැය 2යි කාලක් එහෙම රැඳිලා හිටියට කමන්නේ නැහැ ෆෝන් එකේ පන්ති ඔක්කොටම. හරි? ඊට වඩා ඉතින් පැය 4-5ක් හිටියත් ගැටලුවක් නැහැ නේ. එක දිගට ඉන්නේ නැතුව ඉතින් ඕගලන්ට පාරින් පාර බලන්න පුළුවන්. ඉතින් ඒක බැලන්ස් කරගන්න නැතුව එක දිගට ඔක්කොම ගොඩ ගහගෙන ඉවරලා එක දිගට බලන්න ගියාම ওই ප්‍රශ්නේ එනවා. ඒ නිසා වීඩියෝ එකක් දානකොට මේක සම්පූර්ණයෙන් බලලා ඉවර කරන්න. ඉවර කරලා නෝට් ටිකලා සම්පූර්ණ කරගන්න ඒක. රයිට්. ඉතින් අපි මොනවා කිව්වත් ඔයගොල්ලෝ කියයි අර තව මේක කරන්න බෑ එහෙම කියලා. ඉතින් ඒකට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මොකෝ අපි කොරෝනා හදලා නෙවෙයිනේ. ඒකට 8 වෙනි ගැටලුව. දැන් සමහරවල් හිතන් ඉන්නේ මේ අපි තමයි කොරෝනා හැදුවේ කියලා. මෙහෙම ගත්තා. මෙහෙම යාර මෙතනින් අංශක 90ක් එන්න මේ විදිහට ගත්තා. මේ කෝණය අල්ෆා. හරි. මේ පාද x මේක θ මේක β a b c d e ඔය විදිහට දාගන්නකො රූප සටහන. ඊට පස්සේ ලියන්න සියලුම පාදවල දිගවල් x alpha beta theta ඇසුරෙන් සොයන්න. සියලුම පාදවල දිගවල් x alpha beta හා theta ඇසුරෙන් සොයන්න. x alpha beta සහ theta ඇසුරෙන් සොයන්න. හරි? බලමු හොයන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ වෙනම රූපයක් ඇඳගෙන ඒ රූපය තුල අපි මේක දක්වමු. හරි? දැන් මේක x දානවා සම්මුඛ මේ දින මේ x දානවා මේක දානවා මේ දිනේ සම්මුඛ පාදය මේ බද්ධ පාදය නම් x cot alpha හරි කෙලින්ම ගත්තා. වෙන මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ සම්මුඛ පාදයෙන් බද්ධ පාදය alpha ගේ සම්මුඛ පාදයෙන් බද්ධ පාදය නම් ඕන වෙන්නේ cot x cot alpha. හරි එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් මෙතන දැන් මේක 90යි මේක alpha නම් මේක 90 රින alpha නේ. හරිද? මේක 90 රින alpha. එතන මේ ඍජු කෝණයේ තියෙන පාදයක් කරන එකට x sec 90 රින alpha කියන්නේ x cosec alpha. මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයේ පාදයක් කරන එකට x sec 90 රින alpha කියන්නේ cosec alpha. x cosec alpha. හරි. ඊගාවට මේ පාදේ ඔයගොල්ලන් ලියද හැකි බීටා ගේ සම්මුඛ පාදයේ මේ දින්නේ බද්ධ පාදයේ cot නේ. එතකොට මේ දින්නේ x cosec alpha cot beta. බීටා ගේ සම්මුඛ පාදේ දන්නව බද්ධ පාදේ තමයි අහන්නේ. බද්ධ පාදේ අහනවා නම් cot. මේකයි cot.
කියන්නේ x cosec alpha cot beta. හරි? එතකොට මේක මේ පැත්තට විභේදනය නැත්නම් මේක මේ පැත්තට මොකක්ද කරන්නේ? මේක මේ පැත්තට විභේදනය කරොත් පාදයක් කාරණයකට sec x cosec alpha cot beta. හරි? එතකොට මේක sec beta. sec beta. ඕනනම් ඒව සුළු කරලා දාලා cot beta කියන්නේ cos යට sin sec කියන්නේ ඒකට cos කැපිලා ගිහිල්ලා මේක අවසානයේ සුළු කරලා දාන්න පුළුවන්. හරි? මම මෙතන තියෙන අපි ගත්ත විදිහට මේ දැන් x cosec alpha cot beta sec beta. ඒතර cot beta කියන්නේ cos යට sin sec කියන්නේ ඒකට cos cos කැපිලා ගිහිල්ලා ඒකට sin ඒ කියන්නේ cosec. ඒ කියන්නේ මේක ඕනනම් සුළු කරලා පෙන්නද හැකි x cosec alpha cos යට sin ඒකට cos cos කැපුණ ඒකට sin කියන්නේ cosec alpha cosec beta. x cosec alpha cosec beta කියලා පෙන්නද හැකි ඕනනම්. හරි? දැන් බලන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ සම්මුඛ පාදය දන්නව බද්ධ පාදය ඕන. එතකොට x cot theta. x cot theta. හරිද? ඊගාට ඔයගොල්ලන්ට ඕන දැන් මේක 90යි මේක theta නම් මේක 90 ඍණ theta නේ. පාදයක් කාරණයකට sec x sec 90 ඍණ theta කියන්නේ x cosec theta. x cosec theta කියලා රූප සටහනේ දානවා. එතකොට දැන් අපි රූප සටහනේ ඔක්කොම ටික දාගෙන ඉවර වෙලා ඊට පස්සේ වෙනම ලියනවා. මොනවද මේකේ පාදවල්? AC x cosec alpha EC නෙමෙයි EA x cot alpha. හරි? ඊට පස්සේ AB x cosec alpha cot beta sec beta. හරි? ඊට පස්සේ BC x cosec alpha cot beta. ඊගාට DC x cot theta. ED x cosec theta. ඔය විදිහට හැම පාදයකම දිගවල ටික ඔයගලන්ට ඔය විදිහට දාන්න පුළුවන්. හරි? ඊගාට අපි 9 ගැටලුව බලමු. ඔයාලා මේක නවත්තලා බලන්න මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ආයි පාරක් බලන්න ඕන නවත්තලා බලන්න. හරි? මුලට අරන් බැලුවත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඊගාවට මේ 9 ගැටලුව මම මේ වගේ ගැටලුවක් දෙන්නේ ඔයගලන්ට 9 ගැටලුව. ඔන්න බලන්නකො මේ රූපය අඳින හැටි මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ඊට පස්සේ මම මෙතනින් මෙතනට ලම්බකයක් අඳිනවා. මෙතනින් මෙතෙන්ට. ඊට මෙතනින් මෙතනට ලම්බකයක් අඳිනවා.
එකට මෙතනින් මෙතන ලම්බකයක් අඳිනවා. එකට මෙතනින් මෙතන ලම්බකයක් අඳිනවා. මේ ලම්බකයේ උස h කියලා ගන්නවා. අපි ඒක h නොදායින්නකො මේ ලම්බකයක් මෙහෙම ඇඳා. ඊට පස්සේ මම මේකේ දාන්නම් a b c d e f g කියලා. ඔය විදිහට. හරි? ඊට පස්සේ මේ කෝණයේ අංශක 30යි. මේ පාදේ 12යි සෙන්ටිමීටර්. හරි? ඔය විදිහට දානවා. ඒතර අපෙන් අහනවා EG වල EG අගය සොයන්න. EG අගය සොයන්න. EG අගය සොයන්න. EG අගය සොයන්න. රූප සරණ ඇද ගන්නකො ඔයගොල්ලෝ. දැන් ඔය රූප සරණ ඇඳගෙන EG අගය සොයන්න කියලා ලියා ගන්න. ඊට පස්සේ ටිකක් ලොකුවට රූප සරණක් අඳින්න අපි ගාන හදන්න. රූප සරණ තුල ඕන අපි මේ කරුණු ටික දක්වලා ඔය EG අගය සොයන්න වෙන්නේ. හරි. දැන් අපි මේ රූප සටහන තුල තොරතුරු දක්වමින් EG යගේ සොයන හැටි බලමු. මේක එක එක විදිහට කල්පනා කරන්න පුළුවන්. මම කල්පනා කරන විදිය මම මෙතන ඉදිරිපත් කරන්නම්. මම මෙහෙම කරනවා. මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණේ මේ කර්ණය මේ පාදයට විභේදනය කරනවා. මේ පාදේ. කර්ණයක් පාදයට කොස්නේ 12යි cos 30. හරිද? 12යි cos 30. එහෙම දානවා. දැන් මේ 12යි cos 30 කියලා මෙහෙම දැම්මට මේක සුළු කරන්න යන්න එපා. මොකද මේක අවසාන උත්තරේ නෙවෙයිනේ. සුළු කරන්න එපා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේක 30 නම් මේක 90 නම් මේ කෝණේ 60යි කියලා හොයාගන්න. හරිද? දැන් මේ කෝණේ 60 නම් මේ පාදේ අපි ලියා ගන්නවා. එතන මේ පාදේ වෙන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ කර්ණය මේ පැත්තට විභේදනය. එතන කර්ණයක් පාදයට cosනේ. එහෙනම් 12යි cos 30 cos 60. මේ කර්ණය 12යි cos 30යි cos 60න් ඇති කරලා මේ පාදේ එනවා. හරි. ඊට පස්සේ බලන්න දැන් මේක 30යි 90යි මේක 60නේ. මේක 90 නිසා මේ කෝණේ 30යි. මේක 90යි මේක 30 නම් මේ කෝණේ 60යි. එහෙනම් මට මෙන්න මේ පාදේ මේ සම්පූර්ණ පාදේ මෙහෙම හොයාගන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය. දැන් මෙතන අංශක 60යිනේ. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ කර්ණය මේ පැත්තට විභේදනය කරනවා. එතකොට 12යි cos 30 cos 60 ඒ කියන්නේ මේ පාදයේ දිග, ඒ කියන්නේ මේ කර්ණයේ දිග 12යි cos 30 cos 60නේ. ආයි cos 60න් වැඩි කරනවා. එතකොට cos 60 දෙපාරක් එනකොට cos වර්ග 60 වෙනවා. cos වර්ග 60. 12යි cos 30 cos 60 ආයි cos 60න් වැඩි කරනවා. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයක් පාදයකට. එතකොට මේ පාදේ හරි. හරි. ඊට පස්සේ මම මේක ඍජු කෝණී ත්‍රිකෝණය යන්නේ. දැන් මේක 60 නම් මේක 30යි. එහෙනම් මෙතන ඍජු කෝණීනේ. මේක 60 නම් මේක 30යි. මේක 90යි මේක 30 නම් මේක 60යි. මේ කෝණේ 60යි. එතකොට මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මම මේක ගන්නවා. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ කර්ණය මේ පැත්තට විභජනය කරනවා. එතකොට මොකද මේ 12යි cos 30 cos වර්ග 60 ආයි cos 60න් වැඩි කරනවා. 12යි cos 30 cos වර්ග 60 වැඩි කරනවා ආයි cos 60න්. එතකොට cos ගානේ 60 වෙනවා. එතකොට මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ කර්ණය මේ පැත්තට විභජනය කරනවා. එතකොට 12යි cos 30 cos වර්ග 60 ආයි cos 60න් වැඩි කරාම මේක cos ගානේ 60. හරි. එතකොට මේක 60යි මේක 90යි නම් මේක 30යි. එතකොට අපි මේ ටික h කියලා දාමු. නැත්නම් h කියලා දාන්න ඕනේ අපි eg කියලා ගමු. eg සමානයි එතකොට එන්නේ මොකද්ද? මෙන්න මේ පොඩි ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය මේ පැත්තට විභේදනය කරන්න cos 30න් වැඩි කරන්න ඕනේ. එතකොට 12යි cos 30 cos ගණය 60 තව cos 30කින් වැඩි වෙනවා. ඒ කියන්නේ cos වර්ග 30 වෙනවා.
12යි cos 30 cos ගානේ 60යි cos 30න් වැඩි කරොත් cos වර්ග 30 වෙනවා. ඔය විදිහට. EG සමානයි 12යි cos 30 කියන්නේ මූල 3/2 ඒකේ වර්ගය cos 60 කියන්නේ භාගයේ ඝනය. 12 වැඩි කිරීම 3 බෙදීම 4 වැඩි කිරීම 8න් 1. 4 වරක් 3යි 3 වරක් 3 9යි 9 බෙදීම 8යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 9 බෙදීම 8යි. ඒක පරිස්සමට තේරුම් අරගෙන ගණනය කරන්න ඕන. දැන් ඕගොල්ලෝ මේක බලාගෙන තේරුම් අරගන්න. ඊට පස්සේ මේක තනියෙන් හදන්න ඕන දෙවෙනි වර අධ්‍යයනය කරනකොට. හරි? දෙවෙනි වර අධ්‍යයනය හරියට කරන්න. එතකොට අර මේ ගැටලු ඔක්කොම ඔයගලන්ට තනියෙන් විසඳන්න පුළුවන් වෙනවා. ක්‍රමවේදයක් හදාගන්න. දැන් ළමයි ඉල්ලන්නේ මේ උගන්වන වෙලාවේ ඔන්න මම විනාඩි 5ක් විතර පැත්තකට වෙලා ඉන්නවා. ඒක ප්‍රායෝගික නෑ. වීඩියෝ එකකදී එහෙම ප්‍රායෝගික නෑ. ඕගොල්ලන්ට තියෙන්නේ මම මෙතන හදන ඒවා තේරුම් අරගෙන නෝට් එක ලියාගෙන සම්පූර්ණ කරලා තනියෙන් නෝට් එක බලාගෙන ගැටලුව එනකොට ගැටලුව එකෙන් එක හදා එන්න. එතකොට නියමෙටම පුළුවන් වෙනවා. ඒතර දැන් මේ ක්‍රමයේදී ඒක තමයි විදිය. හරි නැත්නම් වීඩියෝ එකට දැන් ගොඩාක් ඕන තරම් වෙලාවන් දෙන්න විදියක් නැහැ. මොකද එහෙම දුන්නාම ඒ ළමයින්ගෙම තියෙන ප්‍රශ්න නිසා තමයි එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ. හරි? ඒතර මම නැවත වතාවක් ඔයගලන්ට සියලු වීඩියෝ ඔයගලන්ට රෑ 10 ඉඳලා උදේ 6 වෙනකන් නරඹන්න අධීරෙන් අධීර ඉදිරියේදී හරි ගස්සලා දෙනවා. හැබැයි ඒක කරන්නේ වෙනත් ක්‍රමයකට මම ඒ කරන ක්‍රමයේ ඉදිරියේදී ඔයගලන්ට දැනුම් දෙනවා. හරි? ඊගාට 10 ගැටලුව බලමු අපි. දහය ගැටලුව අපි සවිදි ෂඩස්රයක් දෙනවා මේ විදිහට. ටිකක් පොඩි හරියටම අදින්න බෑ. ඉතින් මට AB
C D E F. හරි. ඔය සවිති ෂඩාශ්‍රය ඇඳ ගන්න රූප සටහන. දැන් මෙහෙම ඇදෙලා නැහැ. ඉතින් හොඳට තියෙනවා. මම මට අඳින්න පුළුවන් විදිහට තමයි මම ඇඳේ. හරි. මේ සවිති ෂඩාශ්‍රයක්. පාදයක දිග සෙන්ටිමීටර් මීටර් 2යි. පාදයක දිග මීටර් 2යි විදිහට සටහන් කරගන්නකෝ. ලියන්න ඊට පස්සේ යටින්. දැන් ඉස්සෙල්ලා ගාන ලියාගෙන ඉන්න ඕනේ. දැන් ඔක ලියලා ඊට පස්සේ යටින් ලියන්න. A B C D E F A A B C D E F A සවිති ෂඩාශ්‍රයේ A වලින් පටන් ගත්තාම A B C D E F A හරි. A වලට I එන්න ඕන. සවිති ෂඩාශ්‍රයේ පාදයක දිග මීටර් 2ක් වේ. පාදයක දිග මීටර් 2ක් වේ. කැපිටල් A ලක්ෂයේ සිට සියලුම පාදවලට ඇති කැපිටල් A ලක්ෂයේ සිට සියලුම පාදවලට ඇති ලම්බක දුරවල් සොයන්න. කැපිටල් A ලක්ෂයේ සිට සියලුම පාදවලට ඇති ලම්බක දුරවල් සොයන්න. කැපිටල් A ලක්ෂයේ සිට සියලුම පාදවලට ඇති ලම්බක දුරවල් සොයන්න. හරි. කැපිටල් A ලක්ෂයේ ඉඳලා හැම පාදයකටම තියෙන ලම්බක දුරවල් ටික තමයි අපි හොයන්න ඕන. එතකොට අපිට තියෙන්නේ නැවත දැන් ඕගොල්ලන්ට නැවත රූපයක් අඳින්න වෙනවා. මම මේ රූපෙම දක්වනවා. හරි. දැන් මේක ගොඩාක් හරි වැදගත් ගැටලුවක්. එතකොට බලන්න කැපිටල් A ලක්ෂයේ ඉඳලා AB පාදයට ලම්බ දුර කීයද කියලා. එතකොට AB පාදයට ලම්බක දුරක් නැහැ නේද? එතකොට ලම්බක දුර බිඳුවයි. එතකොට A සිට AB ට ලම්බ දුර බිඳුවයි. හරි මම ඒක සුදු පාටින් ලියන්නම්කෝ ඊගාවට. A සිට AB ට ලම්බ දුර බිඳුවයි. A සිට A ට ලම්බ දුර A සිට A ට ලම්බ දුර ඊත් බිඳුවයි. බිඳුවයි මීටර. මොකද මේ රේඛාව මත තියෙනවා නම් ඒ රේඛාවට ලම්බක දුර බිඳුවයි. මේ රේඛාව මත තියෙනවා නම් ඒ දුර බිඳුවයි. ඒතර එතන ගැටලුවක් නැහැ. එතන අපි බලන්න ඕනේ ඊගාවට A සිට BC ට ලම්බ දුර. A සිට BC ට ලම්බ දුර කියන්නේ මේ BC රේඛාව මෙහෙම දික් කරලා ඔයගොල්ලෝ මෙතන ඉඳලා මෙතන ලම්බකයක් අඳින්න ඕන. අපි x1 කියලා ගමු. AX1 මෙන්න මේ ලම්බක දුර. එතන මේ ලම්බක දුර ගන්න බලන්න සවිති ෂඩාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. බාහිර කෝණ 6ක් තියෙනවා. ඔක්කොගෙම එකතුව 360යි. 360 බෙදුවොත් 60යි. සවිති ෂඩාශ්‍රයක බාහිර කෝණය 60යි. එහෙනම් මේක 90 නම් මේක 30යි නේ. මේක 30යි. හරි. එතකොට මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයේ මේ කර්ණයේ පාදයකට 2යි cos 30. කර්ණයේ පාදයකට විභේදනය කරනවා. එතකොට මේ පොඩි ඍජු කෝණයේ ත්‍රිකෝණය මේ කර්ණයේ මේ පාදයට විභේදනය කරා. එතකොට තියෙන්නේ A සිට මම ඒක මේ පැත්තෙන් ලියන්නම්කෝ. A සිට BC ට ලම්බ දුර. ලම්බ දුර වෙන්නේ AX1 කියන්නේ 2යි cos 30 2 වැඩි කිරීම මූල 3 යට 2 මූල 3යි මීටර. ඒ කියන්නේ A වල ඉඳලා මේ පාදයට ලම්බක දුර මෙහෙම අඳින ලම්බක මේ රේඛාවම දික් කරයි එකක් නෙවෙයි එන්නේ මෙහෙම එන්නේ. හරි ලම්බක දුර. එතකොට මේක 60 නම් මේක 30යි. එතකොට 2යි cos 30. ඒතර අපිට මේව ඕන වෙන්නේ ඇප්ලයිඩ් වල බල පද්ධති කරනකොට ඕන වෙනවා බල පූර්ණ ගන්න. 2යි cos 30. හරි. මේ පාදයට ලම්බක දුර. මෙහෙම ඇලයට ලම්බක අඳින්න බෑනේ. මේක දික් කළා ඕන ලම්බකයක් අඳින්න. ඒතර ඒක හරි. ඊගාවට A සිට CD ට ලම්බ දුර බලමු. A සිට CD ට ලම්බ දුර. එතකොට බලන්න ඕගොල්ලෝ A සිට CD ට ලම්බකයක් අඳිමු. මේ A ඉඳලා CD ට මෙහෙම ලම්බකයක් අඳිනවද? අපි તો ඕක ලම්බකය කියලා. ඇත්තටම මෙහෙම ලම්බකයක් ඇඳාම සවිති ෂඩාශ්‍රයක ජ්‍යාමිතිය අනුව ඒ ලම්බකයේ සෙට් වෙන්නේ හරියටම මෙතෙන්ට. ඒක තමයි විශේෂත්වය. මේක මෙහෙම මෙතෙන්ට නෙවෙයි ඉන්නේ ඇත්තටම. ලම්බකයක් ඇඳුවොත් ඒ ලම්බකේ ඉන්නේ පුතේ මෙතෙන්ට. හරි? මෙහෙම නෙවෙයි. ඔන්න ඔහොම එන්නේ.
ඒකට හේතුව තමයි දැන් මේක 60යි. දැන් මේ පාදේ සමානයිනේ. එතන මේකත් 2යි මීටර. එතන මේ කෝණයට මේ කෝණේ සමානයි. මේ 60 හැදිලා තින්නේ මෙතන 30 එකතු වෙලා. එතන මෙතන 30යි. මේ ඔක්කොම 120 නම් මේක 90යි. එතන 90 සෙට් වෙන්නේ මෙතෙන්ට. ජ්‍යාමිතියෙන් බලන්න. දැන් සවිත ෂඩාශ්‍රයේ බාහිර කෝණය 60යිනේ. අභ්‍යන්තර කෝණය 120යි. මේ පාදයට මේ පාද සමාන නිසා ඉතිරි කෝණය 30 දෙකට බෙදෙනවා. මේ අභ්‍යන්තර කෝණයත් 120යි. මේක තියනම් මේක 90යි. එහෙනම් ලම්බකේ හරියටම මේ අයිනට සෙට් වෙන්නේ මෙතෙන්ට. මෙහෙම මැද්දට නෙමෙයි. එහෙනම් ඔයගොල්ලන්ට ඕන මේ දුරනේ. මෙතනින් මෙතන ලම්බකයක් අඳින්න මේ ටිකයි එකතු කරාම හරියි. මේක 2 cos 30. මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ කර්ණේ පාදකර 2 cos 30. එහෙනම් මේ ඔක්කොම ටික 4 cos 30. 4 cos 30. 4 වැඩි කිරීම මූල 3 යට 2 2යි මූල 3යි මීටර. 2යි මූල 3යි මීටර. එතකොට ඒ වල ඉඳලා මේ පාදයට ලම්බක දුර වෙන්නේ හරියට මෙතන මායිමට එන එක. මේම ලම්බකයක් ඇඳලා 2 cos 30 2 cos 30 කියන්නේ 4 cos 30. හරි. ඒතර ඒකට ලම්බක දුරත් හරි. ඊගාවට මෙතන ඉඳලා මේකට ලම්බක දුර එහෙනම් ওই විදිහටම සමමිතිකව මේ පැත්තට සෙට් වෙන්නේ ගන්නට. මෙහෙම සෙට් වෙන්නේ. මේක. එහෙනම් ඒකත් මෙතනින් මෙතන ලම්බකයක් ඇඳහම ඔයගොල්ලෝ දන්නවා මේක 30යි මේක 30යි මේ පාදේ 2යි මීටර මේක 2යි මීටරනේ. එතන මේක 2යි cos 30 මේකත් මේ ටික බෙදෙන එක කරා 2යි cos 30. ඒ කියන්නේ ඒතර 4යි cos 30 වෙනවා. ඒ කියන්නේ A සිට ED ට ලම්බ දුර වෙන්නේ 4යි cos 30. 4 වැඩි කිරීම මූල 3 යට 2 2යි මූල 3යි මීටර. 2යි මූල 3යි මීටර. ඊගාවට තව ඉතුරු වෙලා තියෙන්නේ A සිට මේ පාදයට ලම්බ දුර. මේ පාදයට ලම්බ දුර ගණන මේ පාදෙ මෙහෙට දික් කරලා මෙහෙම ලම්බකයක් අඳින්න ඕන. හරි? පාදයක් දික් කිරීම සාධන බාහිර කෝණය 60යි මේක 99 මේක 30යි. මේක 2යි මීටර 2යි cos 30 මේක. x2 2යි cos 30. එහෙනම් A සිට EF ට ලම්බ දුර EF ට ලම්බ දුර A සිට EF ට ලම්බ දුර 2යි cos 30. 2යි cos 30. 2 වැඩි කිරීම මූල 3 යට 2. මූල 3යි මීටර. මූල 3යි මීටර. ඔය විදිහට තියෙනවා. ඒතර A ලක්ෂයේ ඉඳලා මේකට ඒවට තියෙන ලම්බක දුර වල ටික ඔක්කොම මම මේ විදිහට හෙව්වා. හරි? රයිට්. ඒ ටික ඔක්කොලා සටහන් කරගන්න ඔය විදිහට. ඒතර දැන් ඇත්තටම ඇප්ලයිඩ් වල තියෙන්නේ දැන් මේ බලපද්ධති දෙනවා මේ පාදයේ ඔස්සේ නිව්ටන් 10යි, මෙහෙට නිව්ටන් 3යි, මෙහෙට නිව්ටන් 2යි. එහෙම බලපද්ධතියක් තියෙනවා. ඒ ලක්ෂ්‍ය වටා බලගූර්ණය ගන්න. බලගූර්ණය ගන්න බලය වැඩි කිරීම ලම්බක දුර. ඒව ඕනනේ. ඉතින් ලම්බක දුර වල ත්‍රිකෝණමිතියෙන් ටක් ගාලා හොයාගන්න පුළුවන්. හරි? ඇප්ලයිඩ් වලට ඕන වෙන්නේ ඒකයි.
ඊගාට අපි 11 වෙනි ගාන බලමු ටිකක් 11 වෙනි ගානට ටිකක් අමුතු ගැටලුවක් මම ඔයගලන්ට දෙන්නම්. අපි 11 ගැටලුවට යමු. දැන් වීඩියෝ දැන් වැඩි ඔය කියන කතන්දර ඔක්කොම කියන්නේ දැන් 2022 ළමයි 21 ළමයි එහෙම කියන්නේ නැහැ වීඩියෝ වැඩි කියලා. මොකද 22 ළමයි මේ වීඩියෝ වැඩි කියලා කියන්න හේතුව තමයි මේගොල්ලෝ තාම පාසල් පටන් අරන් ටිකක් වැඩිපුර පාසලට යන්න ලැබුණේ නැහනේ. පාසල් ගියා නම් ඔයගලන්ට තේරෙයි අපි මාස 6ක් උගන්වනවා සති දෙකකින් ඉස්කෝලේ උගන්වනවා. හරි. අන්න එතකොට ඔයගලන්ට තේරෙයි ඉස්කෝලේ ඉක්මනට කරගෙන යනකොට ඔයගලන්ට මේවා ඉක්මනට කරන්න ඕන කියලා හැඟීම එවි. හැබැයි ඒක එන්න උන්නේ නැහැ ඕගොල්ලන්ට. එන්න ඉස්සෙල්ලා මේ කොරෝනා ඇවිල්ලා නතර වුණානේ. ඉතින් පාසලේ ඔයගොල්ලෝ කරගෙන ගියා නම් ඔයගොල්ලන්ට තේරෙයි ওই කතන්දර මුකුත් නැහැ. මාස 6ක් අවුරුද්දක ඒවා මාසින් කරමු. හරි. ටට්ටක් ගාලා කරලා දානවා මේ පාඩම පටන් ගත්ත ඊගාව එක එහෙම දවසට පාඩම ගන්න වගේ කරමු. හරි. ඉතින් එහෙම තමයි ගොඩක් මේ පාසල් පද්ධතිය පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ස්පීඩ් එකට හුරු වෙලා තිබුණා නම් ඔයගොල්ලෝ ඔය කතා කියන්නේ වීඩියෝ වැඩි කියන්නේ මදි කියන මිසක්. ඔය කතන්දර ඔක්කොම කියන්නේ ඒකට තාම හුරු වෙන්නේ නැති නිසා. හරි. අපි 11 වෙනි ගාන බලමු. හුරු වෙන්න ඔයගලන්ට වෙලාවක් තිබුණේ නැහනේ. 11 වෙනි ගැටලුව. මෙන්න මෙහෙම මම එකට මේ වගේ ඍජු කෝණාශ්‍රයක් දෙන්නම්. මේ ඍජු කෝණාශ්‍රයේ පැත්තක දිග දැන් මේ පැත්ත දිග 8 මීටර් මේ පැත්ත දිග 6 මීටර් කියලා ගමු. හරි. ඊට පස්සේ මේක මෙතෙන්ට යා කරනවා. හරි. ඊගාට මේකේ මේ හරියෙන් ලක්ෂයක් E කියලා ගන්නම්. ඒ ලක්ෂය වෙන්නේ දැන් මේක 6 සෙන්ටිමීටර් මීටර් 6 මීටර් 2 මීටර් වෙන විදිහට. E ලක්ෂය මේක මෙතෙන්ට යා කරන්න. හරි. කොහොම. ඊට පස්සේ මේ හරියෙන් ගන්නම් Q කියන ලක්ෂයක් ඒකත් 2 මීටර වෙන්න ගන්නම්. එතකොට මේ ටික 4 මීටරනේ. ඊට පස්සේ මේක මෙතෙන්ට යා කරන්න. හරි. මේක එතෙන්ට යා කරලා ඊගාට මේකත් මෙතෙන්ට යා කරන්න. හරි. ඉතින් ඔන්න ඔය රූප සටහන ඔයගොල්ලෝ ඇඳ ගන්නකො. ඔය රූප සටහන ඇඳ ගන්න. ඉස්සෙල්ලා පොඩියට ඇඳ ගන්න ගාන හදනකොට ආයෙ ලොකුවට ඇඳලා හදන්න ඕන. හරි. මොකද පොඩියට ඇඳුවත් හදන්න අමාරු වෙනවා ටිකක්. හරි. දැන් මේ ඍජු කෝණාශ්‍රයක් බව මෙතන අංශක 90 දාලා දක්වන්න ඕන. මේ පාදේ 8යි මේ පාදේ 6 මීටර්. මෙතන 2 මීටර් 6 මීටර් වෙන්න මෙතන 2 මීටර් 4 මීටර් වෙන්න ඒ ලක්ෂ පිහිටලා තියෙන්නේ. හරිනේ. ලියන්න ගාන ඊට පස්සේ එතනින් A ලක්ෂයේ සිට කැපිටල් A ලක්ෂයේ සිට BQ කියන්නේ මේ පාදේ BD ඊගාට BE සහ EQ A ලක්ෂයේ සිට BQ BD BE සහ EQ පාදවලට ලම්බක දුරවල් සොයන්න. පාදවලට ලම්බක දුරවල් සොයන්න. පාදවලට ලම්බක දුරවල් සොයන්න. පාදවලට ලම්බක දුරවල් සොයන්න. ඒතර ඒ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ පාදවලට තියෙන ලම්බක දුරවල් ටික හොයන්න කියන්නේ. හරි. දැන් පුතේ ඕගොල්ලෝ මේක හදනකොට රූපයක් ලොකුවට ඇඳ ගන්න ඕන.
හරි ලොකුට ඇඳගෙන ඕන හදන්න. ඉතින් මම මේ රූපේ අරගෙන හදන හැටි කියලා දෙන්නම්. ඒක තේරුම් අරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ හදන්න පසුව. හරි. මම ඒ ලක්ෂයේ ඉඳලා මේ පාදයට ලම්බක දුර ගන්න හැටි බලන්න. මේ පාදයට මෙහෙම ලම්බකයක් අඳිනවා. හරිද? මේක x1 කියලා ගන්න. ax1 හොයන්න ඕන. ax1 හොයන්න මට පුළුවන් මේ පැත්තේ ත්‍රිකෝණෙනුත් පුළුවන් මේ පැත්තේ ත්‍රිකෝණෙනුත් පුළුවන්. තමයි කැමති ත්‍රිකෝණයකින් එන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මේ කෝණය ගන්න θ කියලා. එතකොට මේ කෝණය අනුවරින θනේ. එහෙනම් මෙන්න මේ පොඩි ඍජු කෝණී ත්‍රිකෝණේ 4යි cos අනුවරින θ කියන්නේ 4යි sin θ තමයි මේ දුර. හරි? 4යි sin θ. එතන අපි ඒක ඉවරයක් කරගමුකෝ. තර බලන්න ax1 දුර කියන්නේ 4යි sin θ. දැන් ඔයාලා ගත්තේ මේක θ කියලා හින්දා මේක අනුව නම් මේක අනුවරින θනේ. තර 4යි cos අනුවරින θ කියන්නේ 4යි sin θ. දැන් මේ θ දන්නේ නැහනේ. ඔයගලන්ට θ හොයාගත්තා මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණේ. පැත්තකින් ලියනවා tan θ කියන්නේ බලන්න මොකද්ද කියලා. මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයේ සම්මුඛ පාදය 8යි බද්ධ පාදය 4යි. 8 බෙදීම 4 tan θ කියන්නේ 2යි. 2 බෙදීම 1. ත්‍රිකෝණයක් ඇඳලා දාන θ සුළු කෝණයක්නේ. 2 1 මේක මූල 5යි. එහෙනම් මෙතෙන්ට දාන 4යි sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 2 බෙදීම මූල 5යි. ඒ කියන්නේ 8 බෙදීම මූල 5යි මීටර. එතකොට දැන් ළමයින්ට ප්‍රශ්නයක් නේ මේ කෝණය මොකද්ද කියන එක. ඉතින් මේ කෝණය එතකොට θ කියලා ගන්න. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතනින් θ හොයාගෙන ත්‍රිකෝණයක් ඇඳලා දාන්න. මම මේවා කියලා දීලා තියෙන්නේ සුළු කෝණයක්නේ. එතනින් sin θ ට ආදේශ කරා. එතකොට ඒක හරි. ඔන්න ax1 හෙව්වා. හරි? මොකද ax1 කරන්න කරේ මෙතනින් ලම්බකයක් ඇඳා. මම මේ පැත්තේ ත්‍රිකෝණයෙන් විභජනය කරන්න පුළුවන්. මෙහෙනොත් පුළුවන්. දැන් Tamanට ඕන මේක θ කියලා අරගෙන යන්නත් පුළුවන්. මම කරේ මේක θ කියලා ගත්තා. මේක 90යි මේක 90 θ. 4යි cos 90 θ. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණ පාදයකට 4යි cos 90 θ කියන්නේ 4යි sin θ. එහෙනම් ax1 කියන්නේ 4යි sin θ. එතකොට θ හොයාගන්න ඕනනේ. θ හොයාගන්න මොකද කරේ? tan θ ලිව්වා මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් සම්මුඛ පාදය 8යි බද්ධ පාදය 4යි. tan θ 2යි. හරි? tan θ 2 නම් ඒකට ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා සුළු කෝණයක් හින්දා ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා sin θ හොයාගන්න පසුබිම හදාගත්තා. sin θ ට ආදේශ කරලා සුළු කරා. ඊගාවට අපි ලම්බක දුර ගමු. මෙතන ඉඳලා මේ පාදෙට මෙහෙම ලම්බකයක් අඳිමු ඒකට. ax2 මෙතන ඉඳලා මේ පාදෙට ලම්බක දුර ax2. දැන් ax2 හොයාගන්න ඕන. හරි? ax2 හොයාගන්න මේ පැත්තෙන් මම කොන දැන් ඕනනම් පුළුවන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් එන්න. මේ පැත්තෙන් කොන දාන්න ගියාම කරදරින් හින්දා මම මේ පැත්තෙන් විභේදනය කරන්නම් මෙතනින්. හරි? මෙතන අංශක 90යි. මම මේ කෝණය ගන්නම් ඇල්ෆා කියලා. එතකොට මේක අනුවරින ඇල්ෆා. මෙන්න මේ කෝණය තමයි ඇල්ෆා කියලා ගත්තේ මේ ඍජු කෝණී ත්‍රිකෝණය. මේක අනුවරින ඇල්ෆා. එතකොට බලන්න 8යි cos අනුවරින ඇල්ෆා මේක. ඒ කියන්නේ 8යි sin ඇල්ෆා. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ 8යි sin ඇල්ෆා තමයි මේක. එතකොට බලන්න ax2 8යි sin ඇල්ෆා 8යි sin ඇල්ෆා 8යි cos අනුවරින ඇල්ෆා කියන්නේ 8යි sin ඇල්ෆා. දැන් ඇල්ෆා හොයා ගන්න ඕනේ. පැත්තකින් ඇල්ෆා හොයා ගන්නවා. බලන්න ඇල්ෆා දාංගු ඍජු කෝණී ත්‍රිකෝණයක් ගන්න මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ. tan ඇල්ෆා කියන්නේ මේ ටික 6යි මේ ටික 8යි. tan ඇල්ෆා කියන්නේ 6 බෙදීම 8යි. tan ඇල්ෆා කියන්නේ 3 බෙදීම 4යි. ත්‍රිකෝණයක් ඇඳලා දාන්න ඇල්ෆාට ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇතර 3 4 මේක 5යි. එතකොට 8යි sin ඇල්ෆා කියන්නේ පුතේ මෙතන බලන්න 3 බෙදීම 5යි. 24 බෙදීම 5යි මීටර. ax2 කියන්නේ 24 බෙදීම 5යි මීටර. හරි? ඊට පස්සේ ඒකත් හරි. දැන් අපිට ඕන මේ පාදයට ලම්බක දුරනේ. මම මේ පාදයට ලම්බක දුර කහ පාටින් දක්වන්නම් ආයි. මෙතන ඉඳලා ඔන්න බලන්න. දැන් මේක උඩින් තමයි අඳින්නේ. දැන් අර ටික හොයාගත්තාන් පස්සේ එතන ගැටලුවක් නැහැ නේ. ඊට පස්සේ මෙහෙම ලම්බකයක් මේකට අඳිනවා. ax3. ax3 හොයාගන්න නම් මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය මේ පැත්තට විභේදනය කරා නම් හරි. මෙන්න මේ කෝණය අපි දැනගන්න ඕන. මම මේ කෝණය බීටා කියලා ගන්නම්කෝ. ඒ කෝණය බීටා.
එතන මේක 90යි මේක බීටා නම් මෙන්න මේ ටික 90 රින බීටා. 90 රින බීටා. එහෙනම් මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය මේ පැත්තට විභේදනය කරනවා. 8යි cos 90 රින බීටා කියන්නේ 8යි sin බීටා. 8යි sin බීටා. හරි. එතකොට දැන් මම බීටා හොයාගන්න ඕනනේ. දැන් බීටා දන්නේ නැහනේ. එතකොට මට මෙතන ලියත හැකි ax3 කියන්නේ 8යි sin බීටා. දැන් බීටා දන්නේ නැහනේ. එතකොට බීටා හොයාගන්නේ මේ. දැන් මේ කෝණේ බීටා නම් ඒකාන්තර කෝණ අනුව මේ කෝණේ බීටා. ඇයි මේක සමාන්තරයිනේ මේ රේඛා දෙක. එතකොට මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා. එතකොට බීටා මේක බීටා. මේක බීටා නම් බලන්න tan බීටා කියන්නේ 6 බෙදීම 2යි. එතකොට මම මෙතනින් ලියනවා tan බීටා සමානයි 6 බෙදීම 2යි. tan බීටා සමානයි 3 බෙදීම 1යි. ත්‍රිකෝණයක් ඇඳලා දාන්න බීටාට 3 1 මූල 10යි. මූල 10යි. එහෙනම් ax3 කියන්නේ 8යි sin බීටා කියන්නේ 3 බෙදීම මූල 10යි. 24 බෙදීම මූල 10යි සෙන්ටිමීටර්. 24 බෙදීම මූල 10යි මීටර. ඔය විදිහට යනවා. හරි. එතකොට 24 බෙදීම මූල 10යි මීටර කියලා ax3 දිග ගන්න පුළුවන්. ඒකත් හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ පාදයට ලම්බක දුර ගන්න විතරයි. මම ඒක සුදු පාටින් ගන්නම් ඊගාවට. මේක මෙහෙට දික් කළා මෙතනින් මෙතනට ලම්බකයක් අඳින්න. මේ පාදේ 4යි මීටරනේ. ඒතර මේක ax4 කියලා ගමු. දැන් අපට ඕන දැන් මේ කෝණය හොයාගන්න. මේ කෝණය අපි ගමුකෝ ගැමා කියලා. මේක 90 මේක 90 රින ගැමා. එතකොට බලන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය 4යි cos 90 රින ගැමා කියන්නේ 4යි sin ගැමා. 4යි cos 90 රින ගැමා කියන්නේ 4යි sin ගැමා. ගැමා හොයන්නේ මේමයි. මේක ගැමා නම් මේක ගැමා ප්‍රතිමුඛ කෝණ. බලන්න tan ගැමා කියන්නේ 6 බෙදීම 2යි. ඔන්න බලන්න ax4 කියන්නේ 4යි sin ගැමා. බලන්න tan ගැමා කියන්නේ මොකක්ද කියලා? tan ගැමා කියන්නේ 6 බෙදීම 2යි. tan ගැමා කියන්නේ 3 බෙදීම 1යි. එතකොට ගැමා කියන්නේ 3 1 මූල 10යි. කියන්නේ එතකොට ගැමයි අතන බීටයි දෙකම සමානයි. හරි? එතකොට 4යි sin ගැමා කියන්නේ බලන්න 3 බෙදීම මූල 10යි. එතකොට 12 බෙදීම මූල 10යි මීටර. x4. ඒ කියන්නේ හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. අපි හරියටම කෝණ දන්නේ නැති වුනහම ඒ පාදවල දිගවල් අරන් කෝණ හඳුන්වගෙන ඒව හොයාගෙන ওই විදිහට සියලුම පාදවලට තියෙන ලම්බක දුරවල් ගණනය කරන්න පුළුවන්. මේ වගේ නෙමෙයි මීට සංකීර්ණව ආවත් ගණනය කරන්න පුළුවන්. ත්‍රිකෝණමිතික විභේදනයේ අවසානයේ ත්‍රිකෝණමිතික විභේදනයේ ටියුට් එකේ ගැටලු තියෙනවා. ඒ ගැටලු සියල්ල හදලා සම්පූර්ණ කරන්න. හරි? ඊගාට අපි ඉදිරියේදී පටන් ගන්නේ කෝණ දෙකක ඓක්‍ය සහ අන්තරය සඳහා ත්‍රිකෝණමිතික සූත්‍ර. හරි? මේ ටික ඔක්කොම ගණන් ටික හදලා අංග සම්පූර්ණ කරගන්න. බැරි දෙයක් තියෙනවා නම් ළමයින්ට කෝල් කරලා අහගන්න පුළුවන්. හරි?